Oh, hi, good afternoon, children. මේ ක්ලාස් එක අපිට මේ දාගන්න ටිකක් අමාරු වුණා දවසක් හොයාගන්න. මේ හොයලා යන්තම් පුළුවන් වෙලාවක් තමයි මේ ගත්තේ යන්තම්. තවත් මගේ වෙන පන්තියක් එහි මේ කළා. දැන් මෙහෙමයි මම හිතනවා මේ වෙලාව අපිට දිගටම කරන්න පුළුවන් වෙයි කියලා. හොඳද? මේක වෙලාවක් එක දිගට තියාගත්තොත් ලේසි. මොකද හේතුව අපි සැනින් සැරේට වෙනස් කරන්න ගියම ඕක ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් ඒක නිසා මේ අද මේ වෙලාව අපි දිගටම කරමු. වෙලාව වෙනස් කරන්න ගියම ගැටලුව ඊට පස්සේ අපව වෙලාවක් හොයාගන්න ගියම හරි අමාරුයි. හරිද? මුලින් මේක කියලා ඉන්නම් ඊළඟට දැන් last week ගිය සතියේ කියන්නේ අපි අන්තිමටම කරපු දවසේ මට මතක විදිහට අපි ටෙන්සර්ස් කතා කරේ. present tense එකේ ටෙන්සර්ස් 4ක් ගැන කතා කරා. ඒ ටෙන්සර්ස් 4 අපි ඉවර කරා. present tense එකේ අපි ටෙන්සර්ස් 4ක් ගැන කතා කරා. simple present ගැන කතා කරා. present continuous tense එක කතා කරා. present perfect tense එක ගැන කතා කරා. ඊපස්සෙයිමත් present perfect continuous tense එක ගැන කතා කරා. present perfect continuous tense එක ගැන කතා කරා. home tenses 4ක් ගැන ඒ කියන්නේ present tense එකේ tenses 4 අපි කතා කරා. හරිද? present tense එකේ tenses 4 කතා කරා. ඉතින් අපි මේ අවුරුද්දේ මුල අපේ ෆිසිකල් ක්ලාස් එකේදී අපි past tense එක ගැන කතා කරා අවුරුද්දේ මුල tenses 4. ඉතින් අපිට ඉතුරු වෙලා තියෙන්නේ future එකේ tenses 4 විතරයි. හරිද? මේ tenses 4 ඉස්සරහා ඔයාලගේ pupils book එකේ තියෙන ඉස්සරහා. දැන් අද මම ඒක කරන්න යන්නේ නැහැ. මොකද හේතුව අපි tenses උනත් එක දිගටම කරන්න ගියාමත් ඒක එපා වෙනවා. හරි. ඉතින් මේ tenses හරි ලේසි ඉගෙන ගන්න. මම ඔයාලට අර කියපු ක්‍රමයට ඔයාලා මතක තියාගන්නවා නම් මම කර verb list එක ඒක හරියට දන්නවා නම් මේ tenses 12 ඉගෙන ගන්නවා කියන එක හරි simple වැඩක්. හරි. අමාරු වැඩක් නෙමෙයි. අපි හිතනවා අමාරු කියලා ඒකට අමාරු එකක් නෙමෙයි. tenses 4. හරිද? right. දැන් මේ present tense එකේ වැඩ වගයක් තියෙනවා මට. වැඩ වගයක් මම ටියුට් එකේ දාලා තියෙන්නේ. දැන් ටියුට් එක සමහර අය අරන් ගියා. සමහර අයට අරන් යන්න අපහසුතාවය තියෙනවා. මොකද යන්න විදියක් නැති නිසා. ඉතින් අද ඔයාලට තව එකක් තියෙනවා දැන් මේ ඔව් එහෙම PDF අවශ්‍ය අයට මට PDF එක දෙන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හරි. අනිත් එක තමයි කීප දෙනෙකුට කීප දෙනෙක් මට කිව්වා essays ගැන ටිකක් කරන්න කියලා. essays ගැනත් මම ඔයාලට කරන්න. හොඳ essays අපි කීපයක් ලියන හැටි මම කියලා දෙන්නම්. පොඩ්ඩක් බැලුවේ අපි අර දැන් ඇත්තටම පොතේ අපි PPT book එකේ ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙන පාඩම් පොතේ ඔක්කොම ඇක්ටිවිටිස් කරන්නේ නැහැ. මම කිව්වේ පොතේ අපි අවශ්‍ය වෙන ටික කරගෙන යනවා. ඒ අතර මම දවසක් දාලා ඔය essays
පැත්තේ ටිකක් කතා කරන්න හොඳ එසේස් කීපයක් අපි ලියමු ඉතින් ඒවා ගොඩක් අර එසේස් ලියන්න ටිකක් කියවන්න ඕන විස්තර දැනන් ඉන්න ඕන ඒ වගේ හරිද එක එක විෂයන් ගැන environment pollution නම් ඒක ගැන පොඩ්ඩක් විස්තර දැනන් ඉන්න ඕන road safety පාරේ යනකොට ආරක්ෂාව road safety නම් ඒව ගැන දැනන් ඉන්න ඕන දැන් online education ඒව ගැන කොරෝනා පැන්ඩමික් එකක් ගැන අන්න ඒ වගේ විස්තර පොඩ්ඩක් තමන් ස්ටඩි කරන්න ඕන රෙලවන්ට් සබ්ජෙක්ට් එක රෙලවන්ට් ටොපික්ස් මේ කාලේට අදාළ ඒවා අපි ඔන්ලයින් එඩියුකේෂන් කියන එක මේ කාලේට අදාළයිනේ ඊට අමතරව කොරෝනා පැන්ඩමික් එකක් වසංගතයක් වගේ එකක් ගැන හරි හෙල්ත් ඉෂුස් ගැන අන්න ඒවා ඊට පස්සේ අපි කියනවනේ දැන් අර කාබනික පොහොර ඕගනික් මේ ප්‍රොඩක්ට්ස් ගැන අන්න ඒවා ගැන පොඩ්ඩක් විස්තර හොයාගෙන තියාගන්න මොකද ඒවා ඉස්සරහට එන්න පුළුවන් රසායන පොහොර වෙනුවට අන්න ඒ වගේ ඔව් ඉතින් ඒ වගේ මාතෘකා ගැන කීපයක් මම එසේස් කීපයක් කරන්නම් හොඳද කීප දිනෙක මට කීප දිනෙක මැසේජ් කරලා තිබුණ නිසා තමයි මම ඒක කිව්වේ හරි අද ඔයාලට අපි කරන්නේ ඔයාලගේ pupils book එකේ page number 72 ඒකේ තියෙනවා මේ කොටස grammatical gender කියන කොටස මේක ටිකක් ලොකු පාඩමක් නෙමෙයි හරිද right ඔන්න ඔය කොටස තමයි කතා කරන්නේ grammatical gender කිව්වහම අර ස්ත්‍රී පුරුෂ කියන එක grammatical gender ඒ කියන්නේ නාමපද අපි ගත්තහම නාමපද අපිට බෙදන්න පුළුවන් සිංහල කියන ස්ත්‍රීලිංග පුරුෂ ලිංග අන්න ඒ වගේ හරිද පිරිමි ඒවා ගෑනු ඒවා පිරිමි ගෑනු නොවන ඒවා එහෙම කට්ටියක් තියෙන්නේ නපුංසක හරි අන්න ඒ වගේ ඒවා හරි දැන් පිරිමි නම් පුරුෂ ලිංග නම් අපි කියනවා masculine කියලා masculine gender එක පිරිමි නම් masculine gender පුරුෂ කාන්තා නම් feminine gender හරිද masculine කිව්වොත් පුරුෂ feminine කිව්වොත් ස්ත්‍රී හරි ගැහැණු කියන එක ඊට අමතරව තව තියෙනවා ගැහැණු පිරිමි දෙපැත්තටම අයිති නොවන ඒවා හරිද ගැහැණු පිරිමි දෙපැත්තටම අයිති නොවන ඒවා ගොඩක් වෙලාවට දැන් අපි table chair bus ඒවා lifeless නේ ඒවට පණ නැහැ ඉතින් ඒවා gender එකකට වැටෙන්නේ නැහැ හරිද ඒ කියන්නේ neither masculine or feminine එහෙමයි අපි කියන්නේ masculine feminine නොවන ඒවා මේ දෙපැත්තටම වැටෙන්නේ නැති ඒවට අපි කියනවා neutral gender කියලා neutral gender ඔය බයිසිකල් වල තියෙන neutral එක ගියර් දාගෙන යනකොට neutral gender ඊට පස්සේ තව එකක් තියෙනවා
ගැහැණු පිරිමි දෙපැත්තටම අයිති ඒවා. ඒ කියන්නේ either masculine or feminine. ඒ කියන්නේ එක්ක පුරුෂ එහෙම නැත්නම් ස්ත්‍රී. නියුට්‍රල් කියන්නේ පුරුෂත් නෙමෙයි ස්ත්‍රීත් නෙමෙයි. හරිද? තව එකක් තියෙනවා පුරුෂ වෙන්නත් පුළුවන් ස්ත්‍රී වෙන්නත් පුළුවන්. දෙකටම පාවිච්චි කරන්න පුළුවන් ඒවා. දැන් උදාහරණයක් විදියට මං ස්ටුඩන්ට් කියලා කිව්වොත් ස්ටුඩන්ට් කියන එක ගෑනු වෙන්නත් පුළුවන්. අපි ගෑනු ළමයට ස්ටුඩන්ට් කියන්නත් පුළුවන්. පිරිමි ළමයට ස්ටුඩන්ට් කියන්නත් පුළුවන්. චයිල්ඩ් පොඩි ළමයා චයිල්ඩ් කිව්වම පිරිමි ළමයි පොඩි පිරිමි ළමයෙකුටත් අපිට චයිල්ඩ් කියන්න පුළුවන්. ගෑනු ළමයෙකුටත් චයිල්ඩ් කියන්න පුළුවන්. ඒ කියන්නේ එක්ක පිරිමි එහෙම නැත්නම් ගෑනු දෙකටම පාවිච්චි කරන්න පුළුවන් නම් we call them අපි ඒවට කියන common gender. හරිද? ඒතර මතක තියාගන්න ඔන්න ඔය genders 4 පොතේ නම් ඔයාලට genders 3යි දීලා තියෙන්නේ. ඒකෙත් මට නම් ඒ ගැටලුවක් තියෙන පොතේ තියෙන එක මම කියන්නම් ඔයාලට ඒක අපි ඇක්ටිවිටි එක කතා කරනකොට. දැන් මෙන්න මෙහෙම ඒවා. masculine gender කොහොමද? පුරුෂ. හරිද? පිරිමි අය වෙනුවෙන් පාවිච්චි කරන නාම පද. boy man හරි uncle king ඔන්න ඔය වගේ ඒවා. ඕවා පුරුෂ ලිංගයි. boy man uncle king prince අන්න ඒ වගේ පිරිමි අය වෙනුවෙන් පාවිච්චි කරන නාම පද අයිති වෙන්නේ masculine gender එකට. හරිද? පිරිමි අය වෙනුවෙන් නම් පාවිච්චි කරන්නේ නාම පදයක්. ඒක masculine gender වලට අයිති වෙනවා. ඊළඟට feminine gender වලට මොනවද අයිති වෙන්නේ කියන එක ඊළඟට අපි බලමු. දැන් බලන්න feminine gender කොහම අයිති වෙන්නේ එතකොට girl ස්ත්‍රීලිංගයිනේ ගෑනු ළමයා woman කාන්තාව ඊට පස්සේ අපි මේකෙම ගමු aunt uncle කියන එකේ feminine එක aunt king වල feminine එක queen ඒතර ඔය ස්ත්‍රීලිංගයි. ඒතර ගෑනු අය වෙනුවෙන් පාවිච්චි කරන නාම පද ඒවා feminine gender එක feminine gender වලට අයිති වෙන්නේ. ඊළඟ neutral gender කියලා කියන්නේ මේ දෙකටම අයිති වෙන්නේ නැති ඒවා. මම කියන්නේ මේ දෙකටම අයිති වෙන්නේ නැහැ කියන්නේ neither feminine nor masculine. feminine ඒවත් නෙමෙයි masculine ඒවත් නෙමෙයි. හරිද? ඒවා neutral. මම කිව්වේ table chair bus ඒතර ගොඩක් lifeless things ඒ කියන්නේ පණ නැති දේවල්. හරිද? ඊළඟට common gender කියන්නේ අපි නියුට්‍රල් කියලා ගත්තේ මේ දෙකටම අයිති වෙන්නේ නැති ඒවානේ. common කියලා කියන්නේ මේ දෙකටම අයිති වෙන ඒවා. නියුට්‍රල් කිව්වොත් මේ දෙකටම අයිති වෙන්නේ නැති ඒවා. පිරිමිත් නෙමෙයි ගෑනුත් නෙමෙයි. common කියලා කියන්නේ එක්කෝ පිරිමි එහෙම නැත්නම් ගෑනු දෙකෙන් ඒ කියන්නේ දෙගොල්ලටම පාවිච්චි කරන්න පුළුවන් ඒවා. හරිද? ඒ කියන්නේ either masculine or feminine එක්කෝ පුරුෂ එහෙම නැත්නම් ස්ත්‍රී. උදාහරණ තමයි මම ලිව්වේ ස්ටුඩන්ට් ශිෂ්‍යයා
child ළමයා teacher ගුරුවරයා ඔන්න ඔය වගේ. හරි. එතකොට මතක තියෙන ඔන්න ඔය genders හතර අපි මතක තියාගන්න ඕන. masculine gender කිව්වොත් පුරුෂ ලිංග, feminine gender කිව්වොත් ස්ත්‍රී ලිංග, neutral gender කියලා කිව්වොත් අර මං කිව්වේ neither masculine nor feminine. ඒ කියන්නේ පුරුෂ ලිංගත් නෙමෙයි ස්ත්‍රී ලිංගත් නොවන දෙකටම අයිති වෙන්නේ නැති ඒවා. common gender කියන්නේ එක්ක පුරුෂ ලිංග එහෙම නැත්නම් ස්ත්‍රී ලිංග. ඒ කියන්නේ දෙකටම පාවිච්චි කරන්න පුළුවන් ඒවා. පිරිමි අය වෙනුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන්, ගෑනු අය වෙනුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒවා තමයි common. common කියන්නේ පොදුයි කියන එකනේ. common gender එක. හරිද? genders හතර කිව්වහම ඔන්න ඔය හතර තමයි අපි කතා කරන්නේ. genders කිව්වහම මේ හතර ගැන තමයි කතා කරන්නේ. ඊළඟට දැන් බලන්න ඔයාලගේ pupils book එකේ ඔය 72 පිටුව page 72 හරිද? දැන් බලන්න එතන තියෙන masculine and feminine nouns. ඊට පස්සේ කියනවා grammatical gender is a system of noun classification. grammatical gender කියන්නේ අපි නාම පද වර්ගීකරණයක්. noun classification කියන්නේ ඒකයි නාම පද වර්ගීකරණයක්. masculine nouns are words for men, boys and male animals. masculine nouns පාවිච්චි කරන්නේ පිරිමි පුරුෂ වැඩු men කිව්වම මිනිස්සුනේ වැඩුණු මිනිස්සුනේ. boys කිව්වම තරුණ පිරිමි ළමයි. male animals ඒ කියන්නේ පිරිමි සත්තු. feminine nouns are words for women. feminine nouns කියන්නේ ගැහැණු තරුණ ගැහැණු ළමයි. girls and female animals ඒ කියන්නේ ගැහැණු සත්තු. එයාට පාවිච්චි කරන නම්. there are nouns that do not fall into the above two categories. ඔය වර්ග දෙකටම වැටෙන්නේ නැති ඒවා තියෙනවා. ඒවට කියනවා කියලා gender neutral කියලා කියනවා කියලා. ඉතින් gender neutral කියන එක හරි. එතකොට ඔතන හරි. ඒ වුණාට මෙතන මේ වගුවේ පොඩි වැරද්දක් තියෙනවා. හරිද? දැන් මේ දෙකටම වැටෙන්නේ නැති ඒවා කියන්නේ පිරිමිත් නෙමෙයි ගැහණුත් නෙමෙයි. neutral. හරිද? ඒක හරි. there are nouns that do not fall into the above two categories. they are gender neutral. ඒවා neutral gender. දැන් මන්ට මෙන්න මේ activity 15 වල ඔයාලා කරන්න ඕන මේකේ මෙතන තියෙනවා නාමපද ටිකක් තියෙනවා. හරිද? මේක වෙන් කරන්න ඕන පුරුෂ ලිංගයව masculine වලට, ස්ත්‍රී ලිංගයව feminine වලට, feminine කොටුවට. gender neutral කියලා කියන්නේ දෙකටම අයිති වෙන්නේ නැති ඒවා කියන එක. හරිද? ඉතින් ගොඩක් වෙලාවට හැබැයි මෙතන දීලා තියෙන common ඒවා තමයි මෙතන තියෙන්නේ. common ඒවා තමයි මේ gender neutral කොටුවට වැටෙන්නේ. හරි? දැන් ෆිල් කරන්නකො බලලා. මම පොඩි වෙලාවක් දෙන්නම්. ඊට පස්සේ අපි වගෝ ෆිල් කරනවා. හරිද? ඉක්මනට මේ ඇක්ටිවිටි එක දාලා මේ ටික ලියාගෙන පටන් ගන්නකො. ඊට පස්සේ මම බෝඩ් එකේ දාන්න. හරි. දැන් බලමු කොහොමද ඔකේ උත්තර ටික වෙන් කරගන්නේ කියලා. හරිද?
right දැන් බලන්න ඉස්සෙල්ලා අපි නාමපද ටික මේක වෙන් කරන්න මෙහෙම හේකුත් තියෙනවා හරිද මේ වගේ එක වෙන් කරන්න ගියාම නවුන්ස් මොනවද කියලා දැනන් ඉන්න ඕනි ඉස්සෙල්ලා නාමපද දන්නේ නැත්නම් වෙන් කරගන්න බැරි වෙනවා බලන්න වගුවේ පළවෙනි කොලම් එක පළවෙනි මේක masculine gender දෙවැනි කොලම් එක feminine gender තුන්වෙනි එක neutral gender කියලා දීලා තියෙනවා දැන් අපි නාමපද ටික මේ වගුවට දාන්න ඕනේ දැන් බලන්න එතන මේ දීලා තියෙන නාමපද වල පළවෙනි නාමපදය තමයි god god කියන්නේ දෙවියට එහෙනම් ඒක masculine word එකක් පුරුෂලිංග පදයක් ඊට පස්සේ lass කියන්නේ කෙල්ල කියන අදහස lass කියන්නේ කෙල්ලට එතකොට ඒක feminine next one empress කියන්නේ අධිරාජිනිය කියන එක empress එතකොට ඒක feminine gender එකට යන්න ඕන ඊළඟ noun එක grandchild කියන්නේ මුණුපුරු මිනිබිරියන්ට ඔයාලගේ සීයලා ඔයාලට කතා කරන්නේ මුණුපුරා මිනිපිරිනේ ඒ අය එතකොට ඒක ඉංග්‍රීසි වචනේ තමයි grandchild කිව්වහම ගෑනු ළමෙක් වෙන්නත් පුළුවන් පිරිමි ළමෙක් වෙන්නත් පුළුවන් හරිද ඒතර ඇත්තට මේක නියුට්‍රල් ජෙන්ඩර් එකක් නෙමෙයි ඒතකොට ඒක කොමන් ජෙන්ඩර් එකක් හරිද පොතේ මේ කොටුව නියුට්‍රල් ජෙන්ඩර් කියලා තිබුණට grandchild කියන එක කොමන් ජෙන්ඩර් එකක් අපි වගුවේ තියෙන නිසා දාමු නියුට්‍රල් ජෙන්ඩර් කියලා නැත්නම් හැබැයි ඔක ඇත්තටම කොමන් ජෙන්ඩර් වචනයක් grandchild දෙගොල්ලන්ටම පොදු නම් කොමන් නියුට්‍රල් කියලා කියන්නේ ජෙන්ඩර් එකක් නැහැ කියන අදහස ඒ කියන්නේ ඔය ලයිෆ්ලස් ඒවා ගොඩක් වෙලාවට ටේබල් චෙයා පෙන් පෙන්සිල් යන්නේ ඒවා හරි right next one ඊළඟ එක ඊළඟ නාමපදේ තමයි ස්ටැලියන් කියන්නේ මේල් හෝස් කියන එක කියන්නේ අශ්වයාගේ පිරිමි සතාට පිරිමි අශ්වයාට අපි කියන්නේ ස්ටැලියන් කියලා. ඒකට ඒක මැස්කියුලින් වර්ඩ් එකක්. ස්ටැලියන්. next word ඊළඟ වචනේ toddler. toddler කියලා කියන්නේ සාමාන්‍යයෙන් පොඩි ළමයි ඇවිදින්න පටන් ගන්න වයසේ. අන්න ඒ අයට අපි කියනවා toddlersලා කියලා.
හරිද? එතකොට ඒක ගෑනු වෙන්නත් පුළුවන්, පිරිමි ළමයි වෙන්නත් පුළුවන්. කොමන් ජෙන්ඩර් එක කියන්නේ නැත්තම් මේ නියුට්‍රල් වගු වෙන නියුට්‍රල් කියන කොටසට යන්න ඕන. toddler. right. next one ඊළඟ වචනේ ram කියන noun එක. ram කියන්නේ sheep. ඔයාලා අහලා ඇති sheep කියනවා බැටළුවට. බැටළුවගේ පිරිමි සතාට තමයි අපි ram කියලා කියන්නේ. male sheep. ඊළඟ noun එක lad. lad කියන්නේ කොල්ලා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ lass කියන පදේ පුරුෂලිංග පදේ. lass කියන්නේ ස්ත්‍රීලිංග පදේ කෙල්ල. ඒකේ පුරුෂලිංග පදේ තමයි lad කොල්ලා. lad lass එකට යන යුගල පද වගේ. හරිද? lad කියනවා කොල්ලට, lass කියනවා කෙල්ලට. ඊළඟ වචනය තමයි goddess. god කියනවා දෙවියට. ඒකේ feminine word එක දෙවඟන නම් goddess. right. ඊළඟට duke. duke කියන්නේ ආදිපාදවරයා. ගොඩක් ඩියුක්ස්ලා එංගලන්තේ ඉන්න ආදිපාදවරු. පිරිමි ආදිපාදවරයාට මැස්කියුලින් වර්ඩ් එකක්. පිරිමි කෙනාට අපි කියනවා ඩියුක් ආදිපාදවරයා. ඊළඟ වචනය විසාඩ්. විසාඩ් කියන්නේ මායාකරු. විසාඩ් කිව්වහම මායාකරු අපි කියන්නේ බ්ලැක් මැජික් කියලා. මායාකාරයා පිරිමි පදේ තමයි විසාඩ්. next word ඊළඟ වචනය hair කියන්නේ hair කියන්නේ මේ HAIR hair නෙමෙයි. මේක කොණ්ඩේනේ. මේක HEIR hair. ඒ කියන්නේ උරුමකාරයා. මොනවා හරි දීපලකට උරුමකම් කියන්නේ එයා තමයි hair. උරුමකරු. හරිද? පුරුෂලිංග පදයක් තමයි hair. ඊළඟට emperor. emperor කියන්නේ මෙන්න මේ empress අධිරාජිනිය. ඒකේ පුරුෂලිංග පදේ තමයි emperor. මම ඒක මේ පැත්තෙන් ලියන්නම්. emperor පුරුෂලිංග පදේ. ඊළඟට steward. steward කියන්නේ ගොඩක් වෙලාවට දැන් ඔය attendance එකටත් කියනවා අපි මේ යා හොස්ටස්ලා ඔය මොන හරි වන්යානාවලත් ඉන්නවා. හරිද? හැබැයි ස්ටුවර්ඩ් කියන වචනේ අපි මුලින්ම පාවිච්චි කරේ සාමාන්‍යයෙන් පාවිච්චි වෙන ලොකු ප්‍රොපර්ටි එකක්. මට තියෙනවා කියලා ලොකු දීපලක්, ලොකු අතු පිටි එහෙම තියෙනවා කියලා. ඒතර ලොකු ප්‍රොපර්ටි එකක් තියෙන කෙනෙක් ඒක බලා ගන්න මැනේජර් කෙනෙක් වගේ දානවා. හරිද? ලොකු ගයක්, ලොකු දීපලක් තියෙන කෙනෙක් තමන්ගේ ඒ ප්‍රොපර්ටි එක බලා ගන්න කෙනෙක් දානවා. අන්නේ පිරිමි කෙනාට අපි කියනවා ස්ටුවර්ඩ් කියලා. හරිද? ප්‍රොපර්ටි එක බලා ගන්න කෙනා, දීපල බලා ගන්න කෙනා. ලොකු වතු පිටි තියෙනවා නම්, ස්ටේට්ස් එහෙම තියෙනවා නම් එයාගේ ඒ දීපල බලා ගන්න දාන කෙනාට අපි කියනවා ස්ටුවර්ඩ් කියලා. ඒක මැස්කියුලින් වර්ඩ් එකක්. steward. next word eve. eve කියන්නේ අපි කව ram කියන්නේ පිරිමි සතා බැටළුවගේ. eve කියන්නේ female sheep. ඒ කියන්නේ
බැටළුවා ගැහැණු සතාට අපි කියන්නේ ෆෙමිනින් වර්ඩ් එක. next one landlord. landlord කියන්නේ ඉඩම් හිමියා. මගේ නම් ඉඩම මම තමයි landlord. හරිද? ඉඩම් හිමි landlord masculine word එක. පුරුෂ ලිංග පදයක්. ඊළඟට මෙයා කියන්නේ අපිට ස්ටැලියන් කියන්නේ පිරිමි අශ්වයාට, ගෑනු සතාට කියනවා මෙයා MARE. next one hairless. අපි hair කියන්නේ උරුමකාරයා. ඒකේ ස්ත්‍රීලිංග පදේ උරුමකාරිය කියනකොට hairless. next word witch කියන්නේ මායාකාරිය. wizard කියන පදේ wizard කියන මායා කරු පුරුෂ ලිංග පදේ, ඒක ස්ත්‍රී ලිංග පදේ තමයි මායාකාරිය නම් witch. next one landlady. landlord කියන්නේ ඉඩම් හිමියා, පිරිමි පුරුෂ ලිංග පදේ. ගෑනු කෙනෙක් නම් එයා land lady ස්ත්‍රී ලිංග පදේ. next one duchess. duchess කියන්නේ ආදිපාදවරිය, ඩියුක් කියන ආදිපාදවරයා. මෙන්න මේ ඩියුක් කියන පදේ ස්ත්‍රී ලිංග පදය තමයි duchess. මම මෙතනින් ලියන්නම් ඉඩ මදි නිසා. ඩියුක් කියන එකේ ස්ත්‍රී ලිංග පදේ තමයි duchess. next one ඊළඟට stewardess. steward කියන එක මං කිව්වේ masculine word එක. ඒකේ feminine word එක තමයි stewardess. right. දැන් ඔයාලගේ වගුව හදාගන්න. ඒතර මතක තියාගන්න අර නියුට්‍රල් කියන කොටසට 2යි ආවේ. අනිත් ඒ ඔක්කොම masculine feminine කියලා අපි වෙන් කරගත්තා. හරිද? දැන් මම අරකේ තිබ්බ නම් ටික එහෙම දාගෙන ගියා. ඕක වඩා හොඳයි. ඉතින් අපිට පිළිවෙලට එක ඉස්සරහින් ලියන්න පුළුවන් නම් මම දකින්න බලන්න මම ඒක කෙලින් හදාගන්න. ස්ත්‍රීලිංග පදේ පුරුෂ ලිංග පදේ. ඒතකොට ලේසි.
right ඔන්න ඔය විදිහට එන්න ඕන කෙලින් මේක ස්ත්‍රීලිංග පදේ එහා පැත්තෙන් ලියුවා. ඒතර ලේසි බලාගන්න. god goddess දෙවියා දෙවඟන emperor empress අධිරාජ්‍ය අධිරාජිනිය ස්ටැලියන් මෙයා පිරිමි අශ්වයා ගෑනු අශ්වයා රෑම් ඊව් රෑම් කියන පිරිමි බැටළුවා ඊව් කියන්නේ ගැහැණු බැටළුවා ලෑඩ් කොල්ලා ලෑස් කෙල්ල එයා උරුමකරු එයාරස් උරුමකාරිය ඩියුක් ආදිපාදවරයා ඩචර්ස් ආදිපාදවරිය ස්ටුවර්ට් කියන්නේ දීපල බලා ගන්න කෙනා පිරිමි කෙනා ස්ටුවර්ඩස් කියන්නේ එතන ගෑනු කෙනා විෂාට් කියන මායාකරු විච් කියන මායාකාරිය ලෑන්ඩ් ලෝඩ් කියන ඉඩම් හිමියා ලෑන්ඩ් ලේඩි කියන ඉඩම් හිමි කාන්තාව ඔන්න විදිහට මෙහෙම පැහැදිලිව ලියා ගන්න පුළුවන් ලේසි හරිද මේ ඉස්සරහින් ලියන්න එතකොට පැටලෙන්නේ නැහැ ඒකට ලේසි බලා ගන්න ඉක්මනට ඔය විදිහට ලියා ගන්න හරි ඊළඟට ඔය අපි කරපු එකකින්ම මම ඔයාලට පොඩි ඇක්ටිවිටි එකක් දෙනවා මේ තියෙන ටියුට් එකේ හොඳද මේ ටියුට් එකේ මම මේක ඔයාලට ස්ක්‍රීන් එකේ දාලා තියන්නම් ටියුට් එක නැති අයට 11 වෙනි පිටුවේ ටියුට් එකේ තියෙනවා fill in the blanks with correct masculine or feminine nouns ඒ කියන්නේ මේ ඔයාලට මෙහෙම එකක් මෙතන තියෙන්නේ මෙතන මේ පැත්තේ තියෙනවනේ මේ නාම පද ටික නාම පද 10ක් තියෙනවා ඔයාලා කල්පනා කරන්න ඕන මේ තියෙන නාම පදේ මැස්කියුලින් එකක්ද ෆෙමිනින් එකක්ද කියලා. හරිද? දැන් මේ වර්ඩ් එක මැස්කියුලින් නම් ඒක මැස්කියුලින් පැත්තේ ලිව්වා. ලියලා ඒකේ ෆෙමිනින් වර්ඩ් එක තමන් හොයලා ලියන්න ඕන. ඒ වගේම දැන් උදාහරණයකට දැන් ඔයාලට දීලා තියෙන මේ පැත්තේ දීලා තියෙන වචනයක් ස්ත්‍රීලිංගයි. එහෙනම් ඔයා කරන්න ඕන ඒක ලියන්න ඕන ෆෙමිනින් පැත්තේ. ලියලා ඒකේ මැස්කියුලින් වර්ඩ් එක ඔයාලා හොයලා ලියන්න ඕන ඊට ඉස්සරහින්. හරිද? හරි. ඔව්. ඉක්මනට කරන්න බලන්න දැන් මම උදාහරණයකට කියන්නම්. මැස්කියුලින් දැන් මාස්ටර් කියන වර්ඩ් එක මැස්කියුලින් මාස්ටර්. හරිද? එතකොට අපි ඒක මැස්කියුලින් පැත්තේ මාස්ටර් කියලා ලියනවා මෙතන. මාස්ටර් කියන එක මෙතනින් ලියනවා. මාස්ටර් කියන එකේ ෆෙමිනින් වර්ඩ් එක තමයි මිස්ට්‍රස්. ඒක අපි එහා පැත්තේ ලියන්න ඕනේ. මාස්ටර් නිසා මාස්ටර් ඔතනින් ලියනවා. මේක ලියනවා මෙතනින්. මේකේ ෆෙමිනින් වර්ඩ් එක අපි හොයලා ලියන්න ඕන මිස්ට්‍රස් කියලා. අන්න ඒ විදියට කරන්න බාන්න ඉක්මනට පොඩි වෙලාවක් දෙන්නම්. නැති අයට පොතේ ලියන්න හොඳද? right දැන් බලමු මේකේ කොහොමද මේ කොටසේ උත්තර එන්නේ කියලා. masculine feminine හරිද? ස්ත්‍රීලිංග පුරුෂලිංග. පළවෙනි වචනේ තියෙන්නේ මාස්ටර්නේ. ඒතර මාස්ටර් කියන එක අපිව masculine. මේ feminine word එක mistress. ඊළඟට uncle. uncle කියන එක
masculine word එකක්. ඒකේ feminine ස්ත්‍රීලිංග පදේ තමයි aunt. aunt, uncle, aunt. ඊළඟට niece. ඔව් මෙහෙම මෙන්න මෙහෙම මතක තියාගන්න. niece කියන එක feminine word එකක්. හරිද? niece කියන්නේ කාටද? දැන් niece කියන්නේ අතරම ඥාති දුව කියන එක. හරිද? දැන් ඥාති දුව කියන්නේ මෙන්න මෙහෙම අදහසක් ඒකේ තියෙන්නේ. දැන් මගේ සහෝදර සහෝදරියෝ කවුරු හරි සහෝදරයෙකුට හරි සහෝදරියකට හරි ඉන්නවා නම් ළමයි මගේ අයියට ඉන්නවා නම් ගෑනු දරුවෙක් එතකොට මං එයාට කියන්නේ නීස්. හරිද? තමන්ගේ සහෝදර සහෝදරයන්ගේ ළමයි. පිරිමි ළමයෙක් ඉන්නවා නම් මං කියන්නේ nephew. ගෑනු ළමයෙක් නම් නීස්, පිරිමි ළමයෙක් නම් nephew. හරිද? ඥාති පුතා, ඥාති දුව. ලයනස් සිංහ දේනුව masculine word එක lion. tiger tigress. ඊළඟට empress අධිරාජිනිය, emperor husband එක නම් masculine මහත්මයා. මහත්මයා කියන්නේ කසාද සැමියා. feminine word එක wife. son පුතා. feminine word එක daughter දුව. mother අම්මා මාරු වෙන්න ඕනේ. father feminine word එක ඒකේ feminine word එක mother, masculine word එක father. අන්තිමටම තියෙනවා madam. madam කියන්නේ feminine word එකක්. ඔව් ඒකේ masculine word එක sir. හරිද? ඔන්න ඔය විදිහට වචන ටික දෙපැත්තට දාන තියෙන. දෙපැත්තට දාලා අපි feminine word එකක් නම් feminine පැත්තට දාලා masculine word එක හොයන්න ඕන. masculine word එකක් වුණොත් masculine පැත්තට දාලා feminine word එක හොයන්න ඕනේ. හරිද? ඒ විදිහට තමයි ඒකේ තියෙන්නේ. දැන් ඒ ටියුට් එකේ තියෙන ඉතුරු ඇක්ටිවිටීස් ටික කරන්න ගෙදරදී. හොඳයි. ගෙදරදී ඔය තියෙන ඇක්ටිවිටීස් ටික කරලා දාන්න. මම ඒක අර ටියුට්ස් නැති අයට මම එවන්නම් අර මම කිව්ව විදිහට. හරි? රයිට්. මේකේ උත්තර හදා ගන්න නැතිනේ නේ. හරි. ඔව්. ඊළඟට ටියුට් එකේ අපිට තව ප්‍රශ්න කරන්න දෙනවා. මම ටියුට් එක පැත්තට වැඩි යන්නේ නැහැ. මොකද ටියුට්ස් ගොඩක් අය ගාව නැති නිසාද ඔයාලගේ පියුපිල්ස් බුක් එක ගන්න.
ඒක pupils book එකේ page number 64 64 පිටුව පෙළ ගන්න 64 activity 6 මෙන්න මේ කොටස page number 64 activity 6 බලන්න Jerome saw this notice on the school notice board. Jerome මේ notice එක දැකලා තියෙනවා school notice board එකේ. Read it and complete the information sheet. මේක කියවලා information sheet එකක් තියෙනවලු. දැන් ඔයිට අමතරව ඕකේ තව අපිට ප්‍රශ්න දෙකකුත් තියෙනවා. ඒකයි මම ඔක් ගන්නේ. ඕක කියවලා information sheet එකක් තියෙනවලු. ඒක fill කරන්නලු. ඒ කියන්නේ තොරතුරු පත්‍රිකාවක් තියෙනවා. ඒක පුරවන්න කියලා කියනවා. හරිද? ඉස්සෙල්ලා බලමු ඔය දීලා තියෙන notice එක මොකක්ද කියලා. දැන් මේ notice එක තියෙන්නේ dramas ගැන. ඒ කියන්නේ නාට්‍ය ගැන තියෙන්නේ. හරිද? නාට්‍ය ගැන කියන්නේ නාට්‍යවලට සම්බන්ධ වෙන්න කියලා දාපු notice එකක්. බලන්න auditions. දැන් auditions කියලා කියන්නේ දැන් මේ notice එක හැබැයි දැන් අපි සාමාන්‍යයෙන් ලියන notice වගේ නෙමෙයිනේ notice එක ගොඩාක් creative බලන්න පින්තූර දාලා ඒකේ notice එකේ structure එක තියෙනවා ඒක පිළිවෙලට ඒක නිසා ගොඩාක් creative notice එක හරිද බලන්න auditions කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි auditions තියන්නේ නළු නිළිය තෝරගන්න හරිද නළු නිළිය තෝරගන්න අපි ඩ්‍රාමා එකක් කරනවා ඒකට නළු නිළිය තෝරගන්න ඒවා තමයි audition කරනවා කියන්නේ හරිද බලන්න auditions ඊට පස්සේ තියෙන ප්‍රශ්නයක් අහලා would you like to take part in the inter-house drama competition කෙලිම question එකකින් පටන් ගන්න තියෙනවා වා කැමතිද සහභාගී වෙන්න ඉන්ටර් හවුස් නිවාසාන්තර නාට්‍ය තරඟයට කම්පිටිෂන් එකට ඊට පස්සේ කියනවා then come join us එහෙනම් come join us හරිද ඔක ලියන්න එපා join with us කියලා ගොඩක් අය කරන වැරද්දක් තමයි join with us කියලා ලියනවා ඒක වැරදි join with us කියලා ලියන්න එපා with preposition එක ගන්න එපා with කියලා හරිද එලිම join us අපිත් එක්ක එකතු වෙන්න we are casting for casting කියන්නේ cast එක කියන්නේ characters චරිත අපි චරිත හොයනවා මෙන්න මේ dramas වලට ඔය ලියලා තියෙන dramas නාට්‍ය වල නම් එකක් everyman කියන්නේ ටිකක් පරණ drama එකක් ගොඩාක් පරණයි next one Caucasian chalk circle Caucasian chalk circle කියන්නේ සිංහලනුත් translate කර පරිවර්තනය කරපු නාට්‍යයක් Caucasian chalk circle එක Bertolt Brecht ගේ කියන්නේ ජර්මන් රයිටර් කෙනෙක්ගේ ඩ්‍රාමා එකක් ඕක සිංහලට පරිවර්තනය කරා ඔයාලා කියවලා ඇති හුණු වටේ කතාව කියලා හෙන්රි ජයසේනගේ හරිද ඊළඟට තියෙනවා The Merchant of Venice වැනිසි වෙලෙන්දා කියන එක ෂේක්ස්පියර්ගේ ඩ්‍රාමා එකක් next one Christmas Carol හරිද ඔය නාට්‍ය හතරට තමයි auditions තියෙන්නේ බලන්න auditions will be held on Friday auditions තියෙනවා සිකුරාදා 20th September 20 at 2 pm at the school main hall ඉස්කෝලේ ප්‍රධාන ශාලාවේ තියෙන්නේ notice එක දාන්නේ secretary English Literary Association ඉංග්‍රීසි සාහිත්‍ය සංගමේ ලේකම් තමයි notice එක දාලා තියෙන්නේ දැන් බලන්න ඔකේ දීලා තියෙනවා බලමු note information sheet එක හරිද දැන්
බලන්න දැන් ඉන්ෆර්මේෂන් ෂීට් එක. ඒකේ මුලින්ම පොඩි විස්තරයක් තියෙන්නේ. මුලින්ම අහනවා this notice is about මේ notice එක මොකක් ගැනද? හරිද? notice එක මොකක් ගැනද? ඊට පස්සේ date එක, time එක, place එක. හරි. ඒතර පළවෙනි data sheet එකේ පළවෙනි කොටස this notice is about මේ notice එක මොකක් ගැනද? About auditions for a drama competition. For the drama for the inter-house. This notice about auditions for the inter-house drama competition. ඔක තමයි පළවෙනි එක. Date ඊළඟට අහනවානේ දිනය. ඔව් දිනය, date, time, place. date, time, venue කියන එක අහන්නේ. දිනය, තැන, වේලාව. time, place. date එක තියෙන්නේ ඒ තොරතුරු හරි ලේසි. date 20th Friday 20th September, time එක 2 pm, school main hall, place එක. අපි ඉක්මනට ඒ තොරතුරු ටික දාමු. Friday 20th February, time 2 pm, දෙකට. place එක තමයි in the school main hall. ඕක තමයි data sheet එක. හරිද? දැන් ඊළඟට ඉක්මනට මේ data sheet එකේ තොරතුරු ටික ලියා ගන්න ඉක්මනට. activity 6. සෙප්ටෙම්බර් කියලා තියෙන ෆෙබ්‍රුවරි කියලා තියෙන. සෙප්ටෙම්බර්.
සෙප්ටෙම්බර්. දැන් ඊළඟට තමයි අපි ඕකෙන් තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අන්න ඒ ප්‍රශ්න දෙක තමයි අපි ගොඩක් කතා කරන්න ඕන. ඉක්මනට මේ ඩේටා ෂීට් එක ලියා ගන්න. ඊළඟ ප්‍රශ්නේ activity 7. Jerem's friend Farooq likes acting but he is absent today. දැන් ජෙරම්ගේ friend Farooq එයා කැමති acting රංගපාන්න කැමති but he is absent අද ඇවිල්ලා නැහැ. Imagine you are Jerem. ඔයා ජෙරම් කියලා හිතලා write a note to Farooq informing him about the auditions. මේ auditions ගැන දැනුවත් කරලා ෆාරුක්ට නෝට් එකක් ලියන්න කියලා කියනවා. හරිද? ඔව්. right. දැන් බලමු මේ නෝට් එක ලියන්නේ කොහොමද කියලා. එතකොට තමන් ජෙරම් කියලා හිතලා ෆාරුක්ට තමයි නෝට් එක ලියන්න ඕනේ. හරිද? right. දැන් අපි ලියන්නේ නෝට් එකක්නේ. නෝට් එකක් ලියනකොට කලින් ඉගෙනගෙන තියෙනවා. නෝට් එකක් අපි ලියන්නේ අපි ගොඩාක් ෆැමිලියර් කෙනෙකුට කියන්නේ ගොඩාක් හිතවත් කෙනෙකුට තමයි නෝට් එකක් ලියන්නේ. එහෙම නැතුව අපි නොදන්න කෙනෙකුට නෝට් එකක් ලියන්නේ නැහැ. හරිද? ගොඩක් දන්න කෙනෙකුට විතරයි නෝට් එකක් ලියන්නේ. අනිත් එක තමයි නෝට් එක ලියනකොට අපිට උඩින්ම දාන්න පුළුවන් දකුණු අත පැත්තේ උඩම ඩේට් එක දිනේ දාන්න පුළුවන්. අපි දාමු ඒක සෙප්ටෙම්බර් 20 නේ තියෙන්නේ. අපි නෝට් එක දාමු 10. September 2021 කියලා දිනේ. ඊළඟට මේ පැත්තෙන් අපි දාන්න ඕන සැලියුටේෂන් එක ආමන්ත්‍රණය. ඒතකොට ලියන්නේ ෆාරුක්ට. ඒක නිසා ආමන්ත්‍රණය එන්න ඕන ෆාරුක්. හරිද? ඩියර් කියලා දාන්න එපා සැලියුටේෂන් එකේ වැරදි. ඩියර් කියලා දාන්නේ නැතුව කෙලින්ම නමෙන් පටන් ගන්න. යාළුවට නම් ලියන්නේ කෙලින්ම යාළුවාගේ නම දාන්න. ඩියර් කියලා දාන්න එපා. සමහර තැන්වල ඩියර් කියලා දාලා තිනවා පේපර්ස් වලත් වැරදි ඒක. හරි. ඩියර් පාවිච්චි කරන්නේ නැහැ නෝට්ස් වල. කෙලින්ම නමින් සැලියුටේෂන් එක දැම්මම හරි. මොකද හේතුව අපි මේක ලියන්නේ ගොඩාක්ම දන්න කෙනෙකුට. right. දැන් අපි විස්තරය ලියමු. මොකද අපි මෙයා ඇබ්සන්ට් නේ. ඒතර මෙයාට මේ ගැන දැනුම් දෙන්න ඕන. ඉතින් මේක ලියුමක වගේ විස්තර අහන්නේ නැහැ. හොඳද? how are you අර මේ කියලා විස්තර අහන්න යන්න එපා. අපි මෙයාට ලියන්නේ ඔඩිෂන් එක ගැන දැනුම් දෙන්නනේ. හරිද? අපි ඒක පණිවිඩේ කෙලින්ම ලියන්න තියෙන්නේ. හරිද?
There will be auditions for the inter-house drama competition on 20th Sivenida September in the school main hall. There will be auditions for the inter-house drama competition on 20th September at 2 p.m. in the school main hall. ඕක තමයි පළවෙනි දේ අපි කියන්නේ ඕකනේ. auditions තියෙනවා drama competition එකේ 20 වෙනිදා 2 p.m. in the school main hall. හරිද? ඕක තමයි අපි කියන පණිවිඩේ. හරිද? ඊට පස්සේ තව වාක්‍යයක් ලියලා මේක ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ අපි අන්තිමට ලියනවා hope you would interested in you would නෙමෙයි you are the hope you are interested in participating the drama competition. හිතනවා ඔයා කැමති වෙයි කියලා මේ drama competition එකට සහභාගී වෙන්න. ඔන්න ඔය වගේ නෝට් එකක් නිසා විස්තරේ හරියටම කියන්න ඕනේ. අපි කියන්නේ ඔඩිෂන් එකක් තියෙනවා 20 වෙනිදා 2ට ස්කූල් මේන් හෝල් එකේ. මම හිතනවා ඔයා කැමති වෙයි කියලා මේ කම්පිටිෂන් එකට සහභාගී වෙන්න. ඊට පස්සේ යටින් මේ නෝටිස් එක ලියන්නේ ජෙරම්නේ. එතකොට යටින් ජෙරම් කියලා අත්සන් කරන්න නැත්නම් නම ලියන්න තියෙන්නේ. ඔච්චරයි නෝට් එක. හරිද? ඔය තමයි 7 වෙනි එක activity 7 ඉක්මනට නෝට් එක ලියා ගන්න.
හරි ලියලා ඉවරයි නේද? දැන් ඊළඟ කොටසේ ප්‍රශ්නේ ඊළඟ කොටස මම කිව්වා ඒක දිගට යන ප්‍රශ්නයක්. ඒකයි අර මුල කොටස අපිට ලියලා ඊට පස්සේ නෝට් එක ඊට පස්සේ නෝටිස් එක. හරිද? දැන් තමයි නෝටිස් එක තියෙන්නේ. මේකේ කියනවා prepare a notice for any one of the following. මේ තියෙන සිද්ධි කියන්නේ මේ තියෙන මේ තියෙන අවස්ථාවන් දෙකෙන් ඕනම එකකට නෝටිස් එකක් ලියන්න කියලා කියනවා. First one එකක් තමයි calling for new members for the school band or choir. ඒ කියන්නේ calling for new members අලුතෙන් සමාජිකයෝ බඳව ගන්නවා ස්කූල් බෑන්ඩ් පාසලේ බෑන්ඩ් එකට. ඒ කියන්නේ බෑන්ඩ් කණ්ඩායමට. එහෙම නැත්නම් කොයර් කියලා කියන්නේ වාදක කණ්ඩායම. වාදක නෙමෙයි ගීතිකා කණ්ඩායමට. පාසලේ ස්කූල් කොයර් කියන්නේ මේ අපි කියන්නේ ගීත කියන කණ්ඩායමට සින්දු කියන්නේ. දෙවැනි එක කියනවා calling for new members for the school dance troupe. එහෙම නැත්නම් තව එකක් අපිට ලියන්න පුළුවන් dance troupe එකට. ඒ කියන්නේ නැටුම් කණ්ඩායමට ඉස්කෝලේ නැටුම් කණ්ඩායමට සමාජිකයන් බඳවා ගැනීම. ඉතින් අපිට කලින් දැන් අපි මේ තියෙන්නේ මේත් ඒ වගේ නෝටිස් එකක් තමයි. අපිට කියන්නේ මේ විදිහේ නෝටිස් එකක් ලියන්න මෙන්න මේ අවස්ථා දෙකකින් එකක් ගැන නෝටිස් එකක් ලියන්න කියලා කියනවා. අර කලින් අපි දැක්ක එක වගේ එකක් අපිට හදන්න පුළුවන්. හැබැයි අපිට මෙන්න මේ සිටුේෂන්ස් දෙකෙන් එකක් ගන්න ඕනේ. එක calling for new members for the school band or choir. එහෙම නැත්නම් calling for new members for the school dance troupe. ඔය දෙකෙන් එකකට අපි නෝටිස් එකක් ලියන්න ඕනේ. අපි ඉස්සෙල්ලා ගමු තෝරගමු ඔය පළවෙනි එක. පළවෙනි එකේ අපිට තියෙන්නේ ස්කූල් බෑන්ඩ් එකට මෙම්බර්ස්ලාට ඉන්වයිට් කරන්න තියෙන අලුත් මෙම්බර්ස්ලාට. දැන් ඇත්තටම ඔඩිෂන්ස් කියලා කියන්නේ ඔඩිෂන් එකක් කියලා කියන්නේ අපි දැන් නළුවෙක් හරි සිංගර් කෙනෙක් හරි කවුරු හරි ඔඩිෂන් එකකට යනවායි කියලා කියන්නේ අපි අර ඉන්ටර්විව් එකට යනවා. අපි ගිහිල්ලා අපි මොනවාරි කට්ටිය ඉස්සරහා පැනල් එකක් ඉස්සරහා අපි සිංගර් කෙනෙක් නම් අපි සින්දුවේ කෑල්ලක් කියලා පෙන්නන්න ඕනේ. සුපර්ස්ටාර් වල යන්නේ දැන් ජජ් බෝඩ් එකක් ඉස්සරහා කෙනෙක් ඇවිල්ලා සින්දු කියලා එහෙම තේරලා නේ ඔඩිෂන්ස්. හරි. අන්න ඒ වගේ. ඉතින් ඔඩිෂන් කළා ඔය ඔක්කොම කරලා තෝරගන්නවට තමයි කාස්ටිං කියලා කියන්නේ. හරි. ඉතින් නාට්‍යයකට තෝරගන්න එක. දැන් මේකෙත් ඔඩිෂන් එකක් කරනවා. අපි කියමු ස්කූල් කොයර් ගෲප් එකට ඉස්කෝලේ ගීතිකා කණ්ඩායමට මෙම්බර්ස්ලා තෝරලා. හරිද? ඉතින් අපිට ලියන්න පුළුවන් මේක ඕනනම් නෝටිස් කියලා දාලා උඩින් දාලා ලියන්නත් පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් අපි ලියන නෝටිස් එක ලියන ෆෝමැට් එකටම. එහෙම නැත්නම් අර වගේ ක්වෙස්චන් එකකින් පටන් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහලා පටන් ගත්තාම බලන අයගේ උනන්දුව වැඩි වෙනවා එකපාරට. ආකර්ෂණීය බව වැඩි වෙනවා. හරිද? එතකොට අපි ලියනවා ප්‍රශ්නකින් පටන් ගන්න පුළුවන් නෝටිස් එක. හරිද? අපි පළවෙනි උඩින්ම ලියනවා මම ප්‍රශ්නය. Would you like to
ප්‍රශ්නය අහනවා would you like to join the school choir? මේ අපි සාමාන්‍ය නෝටිස් එකක් රෙඩි පොඩ්ඩක් වෙනස් හරිද? දැන් මේ වගේ නෝටිස් එක ඕනනම් මේ පැත්තට පොඩි පින්තූරයක් දාන්න පුළුවන් ඔය ගෲප් එක. දානවා would you like to join the school choir? ප්‍රශ්නකින් අහන්නේ වා කැමතිද ස්කූලේ choir එකට එකතු වෙන්න? Then here is a golden opportunity for you. එහෙනම් මෙන්න ඔයාට වටිනා අවස්ථාවක්. Here is a golden opportunity for you. හරිද? ඊළඟට අපි කියනවා මෙන්න මේ වෙලාවට මෙන්න මේ දිනේ මේ වෙලාවට ඔඩිෂන් එක තියෙනවා මෙන්න මේ තැන මෙතෙන්ට එන්න. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් නෝටිස් එකක් ලියන විදිහ නෙමෙයි. හරි? සාමාන්‍යයෙන් අපි නෝටිස් එකක් ලියන විදිහ නෙමෙයි. ඒ වගේ පොඩ්ඩක් වෙනස් නේ මේක. හරිද? ඒතර මම ලියනවා කියන්නේ if you are interested in joining the school choir or school choir එකට සම්බන්ධ වෙන කැමැත්තෙන් ඉන්නවා නම් come for the auditions තෝරා ගැනීම සඳහා එන්න on 20th June ජුනි 20 from 10 am to 12 pm 10 ඉඳලා 12 වෙනකන් to the school music room ඉස්කෝලේ සංගීත කාමරයට එන්න මෙන්න මේ දිනේ මෙන්න මේ වෙලාවල් අතර. හරිද? දැන් නෝටිස් එක ඔච්චරයි. හරිද? මුලින්ම අහනවා would you like to join the school choir? then එහෙමනම් here is a golden opportunity for you. ඔයාට හොඳ අවස්ථාවක් මේක. if you are interested in joining the school choir come for the auditions වලට තෝරා ගැනීම වලට එන්න
on 20th June Juni 20 from 10 am to 12 pm 10 ඉඳලා 12 වෙනකන් to the school music room පාසලේ සංගීත කාමරයට හරිද ඊළඟට අපි දාන්න ඕන මෙතන නෝටිස් එක දාන කෙනා කවුරු හරි කියලා දාන්න එපා හරිද දාමු teacher in charge බාර ගුරුවරයා යටින් music කියලා දාන්න හරිද නැත්තම් එකක් මෙහාට වෙන දාමු හරිද teacher in charge music දැන් මේක ලියනකොට ඔයාලා කොටුවක් ඇතුලේ මෙවන මේක ලියන්න හොඳ මේක නෝටිස් එකක් විදිහට එන්න මේවා අපි සාමාන්‍යයෙන් ලියන විදිහේ නෝටිස් එකට වඩා පොඩ්ඩක් වෙනස් මේක හරිද කොටුවක් ඇතුලේ එන්න ඕන මෙතෙන්ට මොකක් හරි පින්තූරයක් එහෙම දාගන්න පුළුවන් හරි අන්න එහෙම ක්‍රියේටිව් කරන්න මේ තැන් වලට තා මොන හරි පින්තූර දාන්න පුළුවන් එහෙම දාලා තමයි නෝටිස් එක හදාගන්න වෙන්නේ මේ ප්‍රශ්නේ ෆොන්ට් එක ටිකක් ලොකුවෙන් ලියන්න පුළුවන් නැත්නම් පාට වෙනස් කරලා ලියන්න පුළුවන් හරි ඒව කරන්නේ අර දැන් අපි තැනක පාට වෙනස් කරලා මේ ෆොන්ට් එක ලොකු කරලා පින්තූර දාලා කරන්නේ දකින්න කෙනා ටක් ගාලා ඇටෙන්ෂන් එක ගන්නනේ හරිද ඒක නිසා ඒ ඔයාලගේ දැන් මේක ලියා ගන්නකොටත් මේ ප්‍රශ්නේ ඕනනම් වෙන පාටකින් ලියා ගන්න පුළුවන් හරි මේ කරුණු හයිලයිට් වෙන්න ලියා ගන්න පුළුවන් ඉක්මනට නෝටිස් එක ලියා ගන්න හරි ඇක්ටිවිටි එතකොට ඇක්ටිවිටි 8 එක හරි 6 7 8 ඔය 8 වෙනි ඇක්ටිවිටි ඉක්මනට ලියා ගන්න නෝටිස් එක හරි හරිද ලියා ගන්න වෙලා ඇතිනේ අනිත් එක තමයි දැන් ඔය එතකොට කතා කරේ activity 6 7 6 7 8 හරිද ඒකේ 9 වෙනි ඇක්ටිවිටි එක තියෙනවා දැන් මේ වගේ ඒවා ගෙදරදි කියවන්න හොඳද ගෙදරදි කියවන්න කියවලා ගෙදරදි කියවන්න මම ලබන සතියේ පුළුවන් වුණොත් මේකේ උත්තර ටික කියන්න හරිද ගොඩක් වෙලා ගන්න නැතුව මම මේකේ උත්තර ටික ලබන සතියේ කියන්නම් ඔයාලා මේකේ කියවලා උත්තර ටික දාලා තියන්න හරිද මොකද හේතුව ඇක්ටිවිටි 9 එක හරි ඇක්ටිවිටි 9 එකේ අපි ඊළඟ දවසේ ඔය යුනිට් එක ඉවරයි යුනිට් එක ගොඩක් ඒවා කරලා තියෙන්නේ අනිත් එක තමයි ඔය පීපල්ස් බුක් එකේ තියෙන ගොඩක් ඒවා හරිද ගොඩක් ඇක්ටිවිටීස් මම ඔය කරගෙන යන්නේ දැන් මේ ඉස්කෝලේ පටන් ගත්තන් පස්සේ ඕවා කරන්න එකක් නෑ ගොඩක් වෙලාවට හරි කොහොමත් 11 දී ඕවා කෙරෙන්නේ නෑනේ අන්තිමට හරි කෙරෙන්නේ නෑ පේපර්ස් කරනවා අනම් මනම් වැඩමුළු තියනවායි කියලා කරනවා ඒ වගේ ඒක නිසා ওই ටික කෙරෙන්නේ නෑ ඒක නිසා ගෙදර ඉන්න දවස් ටිකේ පුළුවන් තරම් ওই වැඩ ටික කරන්න හරිද ඔය ඊට අමතරව ඔය grade 11 වල work book එක අරන් බලන්න ඒකේ රිවිෂන් කොටස් තුනක් තියෙනවා work book එකේ මැද හරිය හරිද පෙළලා බලන්න රිවිෂන් 1 රිවිෂන් 2 රිවිෂන් 3 කියලා කොටස් තුනක් තියෙනවා ඒ රිවිෂන් තුනේ තියෙන ප්‍රශ්න හොඳයි ඒවට පුළුවන් තරම් උත්තර ලියන්න හරිද මේ රිවිෂන් කොටස් පෙළලා බලලා සමහර අය දැකලත් නැතුව ඇති වර්ක් බුක් එක පෙළලා බලන්න වර්ක් බුක් එකේ පළවෙනි රිවිෂන් එක තියෙන යුනිට්ස් 4ක් ගියාම අන්න ඒ වගේ මැදට වෙන්න තියෙන යුනිට්ස් හරිද ඒ රිවිෂන් කොටස් රිවිෂන් කියන්නේ සම්පූර්ණ කොටස් වලින් තියෙන්නේ හරි ඒකේ හොඳ ප්‍රශ්න තියෙනවා අන්නේ රිවිෂන් කොටස් වලට උත්තර ලියන්න හරි උත්තර ලියලා ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ලියන්න විභාගේ නම් කවදද කියලා අපි දන්නේ නැහැ ඒ උනාට
ඉස්කෝලේ පටන් ගත්තන් පස්සේ මං හිතන්නේ ආපහු පොත් කරන්න වෙලාවක් ඉතුරු වෙයි කියලා. හරි. ඒක නිසා පුළුවන් තරම් කරන්න. අනිත් එක මම අර දැන් ඔය අපි අද කරපු කොටසට අදාළව තියෙනවා වැඩ මම එක දාන්නම් ටියුට් එකේ තියෙන වැඩ ටික ඒ ටිකත් කරන්න හොඳ ඒ ටිකත් කරන්න ආපහු එතකොට තියෙන්නේ පන්ති තියන්නේ අප බදාද මේ වෙලාවටම ගැටලුවක් නැහැනේ ගොඩක් අය කියන්නේ ගැටලුවක් තියෙක කවුරුත් කිව්වේ නැහැ කෙනෙක් තමයි කිව්වේ අනිත් අය එහෙම මොකුත් කිව්වේ නැහැ ඒ නිසා බදාදත් මේ වෙලාවටම පන්තියේ තියෙන ලබන බදාද හරි රයිට් එහෙනම් ලබන බදාදා අපව හම්බෙමු මම ලින්ක් එක ඔයාලට විනාඩි 5කට විතර කලින් දාන්න හරි රයිට් එහෙනම් good evening children